හරි. ආයිබෝන් ළමයි. එහෙනම් මම අද පටන් ගන්නවා අපේ 12 වෙනි පේපර් එක සාකච්ඡා කරන්න. ඊළඟ සතිවල දරුවනේ මේ පේපර් එකේ ස්ට්‍රක්චර් එක වෙනස් කරනවා. ඒ කියන්නේ රචනා ප්‍රශ්න දාන්නත් පුළුවන්, ව්‍යුහගත රචනා ප්‍රශ්න දාන්නත් පුළුවන්. හරිනේ? right. එහෙනම් පටන් ගමු. පළවෙනි ප්‍රශ්නේ ප්‍රාග්න්‍යෂ්ටික සහ ශූන්‍යෂ්ටික සෛල අතර සමානකමක් වන්නේ. දැන් දරුවනේ ප්‍රාග්න්‍යෂ්ටික කියන්නේ මොකද්ද? න්‍යෂ්ටික ද්‍රව්‍ය වටා න්‍යෂ්ටි පටලයක් නොපිහිටන අය තමයි, ඒ කියන්නේ සංවිධානය වූ න්‍යෂ්ටියක් නොපිහිටන අය තමයි ප්‍රාග්න්‍යෂ්ටික වෙන්නේ. සංවිධානය වූ න්‍යෂ්ටියක් පවතින අය තමයි ශූන්‍යෂ්ටික වෙන්නේ. එහෙනම් මේගොල්ලෝ අතර සමානකමක් අහනවා. දරුවනේ දැන් පළවෙනි එක කියනවා ක්‍රොමිලක්කම් එක සියල්ලම අන්වීක්ෂීයදී. මේක දරුවනේ පොඩි අවුලක් තියෙනවා. දැන් ප්‍රාග්න්‍යෂ්ටික ගත්තම සියල්ලම අන්වීක්ෂීයයි කියලා කියන්න පුළුවන්. ප්‍රාග්න්‍යෂ්ටික සියල්ලම අන්වීක්ෂීය වේ. කියන පියවි ඇසට නොපෙනේ. දරුවනේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි දිලීර ගත්තම දිලීර දරුවනේ මේ දිලීර ඒකසෛනික දිලීර සහ දිලීර සූත්‍රිකා අන්වීක්ෂීය. ඒවා හිත පේන්නේ නැහැ. දිලීර වල ඒකසෛනික දිලීර සහ දිලීර සූත්‍රිකා අන්වීක්ෂීය. ඒකසෛනික දිලීර සහ දිලීර සූත්‍රිකා අන්වීක්ෂීය. දරුවනේ මේ දිලීර මේ සූත්‍රිකා රාශියක එකතුවකට කියනවා දරුවනේ දිලීර මයිසීලියමක් කියලා. හරි? ඒතර සමහර දිලීර මයිසීලියම් පීවීඑස් එකට පෙනෙනවා. දිලීර මයිසීලියම් සහ දිලීර සාධන ප්‍රජනක ව්‍යුහ සමහර ඒවා පීවීඑස් එකට පෙනෙනවා. හොඳ උදාහරණයක් තමයි හතු. හතු ඇහැට පේනවනේ. දිලීර සූත්‍රිකා රාශියක එකතුවක්. සූත්‍රිකා රාශියක එකතුවක්. රාශියක එකතුවක් දිලීර මයිසීලියමක් වේ. එතකොට දරුවනේ දිලීර මයිසීලියම් සහ සමහර දිලීර ප්‍රජනක ව්‍යුහ පීවීඑස් එකට පෙනෙනවා. උදාහරණ මම කිව්වා වගේ හතු. දිලීර වල මයිසීලියම් සහ දිලීර සාධන ප්‍රජනක ව්‍යුහ දිලීර සාධන ප්‍රජනක ව්‍යුහ පීවීඑස් එකට පෙනේ. උදාහරණ හතු. අන්න ඒ හින්දා අපිට මේ රෝමිලක්කම් එක ගන්න බැහැනේ. රෝමිලක්කම් එක ගන්න බෑ. රෝමිලක්කම් දෙකේ මොකද්ද කියන්නේ? පටලමේ ඉන්ද්‍රිකා නැත. දරුවනේ දැන් ප්‍රාග්න්‍යෂ්ටික සෛල සංවිධානයක් දරන අයට පටලමේ ඉන්ද්‍රිකා නැහැ. හැබැයි ශූන්‍යෂ්ටික සෛල සංවිධානයක් දරන අයට පටලමේ ඉන්ද්‍රිකා ඉන්නවා. තනි පටල සහ ද්වි පටලමේ ඉන්ද්‍රිකා සියල්ල ඉන්න අපි සඳහන් කරන ටිකම ඉන්නවනේ. right. එහෙනම් ප්‍රාග්න්‍යෂ්ටිකයින්ට පටලමේ ඉන්ද්‍රිකා නොමැත. ඉන්නේ කවුද? රයිබෝසෝම. රයිබෝසෝම දරුවනේ නිර්පටලමය. 70යි රයිබෝසෝමෙ ඉන්නේ. ශූන්‍යෂ්ටිකයින්ට පටලමේ ඉන්ද්‍රිකා ඇත. හරිද?
ඒතකොට දරුවනේ අපිට ගන්න පුළුවන් මොකක්ද උදාහරණයකට? න්‍යෂ්ටිය අද න්‍යෂ්ටිය දරුවනේ න්‍යෂ්ටිය වටා මේ පටල දෙකක් තියෙනවා. හරි එකට කියනවා ද්වි පටලමය. න්‍යෂ්ටිය ද්වි පටලමය. පටල දෙකකින් වටලා තියෙනවා දෙකකින්. ඊළඟ මයිටොකොන්ඩ්‍රියා. එයත් දරුවනේ ද්වි පටලමය. ඊළඟට හරිතලම එයත් ද්වි පටලමය. මේ තමයි පටලමේ ඉන්ද්‍රිය එක. තුන් දෙනාම ද්වි පටලමය. තව කවුද ගන්න පුළුවන්? අන්තක්ලාස්මීය ජාලිකා, ගොල්ගි දේහ, ලයිසෝම නේද? අන්තක්ලාස්මීය ජාලිකා එයා තනි පටලමය. ඊළඟ ගොල්ගි දේහ එයා තනි පටලමය. හරිනේ පැටිකයි. ඒ රෝමි ලක්කම් දෙක. ඒතර රෝමි ලක්කම් දෙක ගන්නත් බෑ. සමානකමක් නේ අහන්නේ. ඊට පස්සේ රෝමි ලක්කම් 3 පටල වලින් මට ඕ න්‍යෂ්ටියක් අත. දරුවනේ ඒක තියෙන්නේ ශූන්‍යෂ්ටිකෙන් විතරයිනේ. ඒතකොට 3 ගන්නත් බෑනේ. 3 ගන්නත් බෑ. 3ක් ගන්න බෑ. ඒක ගැන මම මොකක් කරුණක් ලියන්නේ නැහැ. 3ක් ගන්න බෑ. 4 සෛල ප්ලාස්ම පටලයක් පිටාර. දරුවනේ සෛල ප්ලාස්ම පටලයක් කියන්නේ සෛල ප්ලාස්මය වට කරන සීමාවනේ. ඒක දරුවනේ ශූන්‍යෂ්ටික ප්‍රාග්න්‍යෂ්ටික දෙගොල්ලටම තියෙනවා. එහෙනම් 4 වෙනි එක හරියි. 5 වෙනි එක හිස්ටෝන මත වෙලුණු DNA වලින් සමන්විත වර්ණ දේහ. ඔය තියෙන දරුවනේ ශූන්‍යෂ්ටිකෙන්ට විතරයි. තේරුණාද? ශූන්‍යෂ්ටිකෙන්ට පමණක්. දැන් හිස්ටෝන් කියතරනේ ප්‍රෝටීන වර්ගයක්. හරි? ශූන්‍යෂ්ටිකෙන්ට පමණක් හිස්ටෝන් නම් ප්‍රෝටීනය මත වෙලුණු DNA වලින් සමන්විත වර්ණ දේහ ඇත. හිස්ටෝන් නම් ප්‍රෝටීනය මත වෙලුණු DNA වලින් සමන්විත වර්ණ දේහ ඇත. දරුවනේ ප්‍රාග්න්‍යෂ්ටිකයින්ට මේ සංවිධානයේ න්‍යෂ්ටියක් තියෙන්නේ නැහැ. ඒක ප්‍රාග්න්‍යෂ්ටිකෙන්ට දරුවනේ තියෙන්නේ මෙන්න මේ තනි වෘත්තාකාර DNA අණුවක් තමයි තියෙන්නේ. එය තනි වර්ණ දේහයක් ලෙස ක්‍රියා කරනවා. තේරුණාද? ඒකයි ලියුනේ. ප්‍රාග්න්‍යෂ්ටිකයින්ට කොහෙන්ද මේ පල්ලෙන් ලියන්න. ප්‍රාග්න්‍යෂ්ටිකයින්ට තනි වෘත්තාකාර DNA අණුවක් ඇත. ඔය කියන මේ තනි වෘත්තාකාර නග්න DNA අණුවක් ඇත කියන්නේ. එය තනි වර්ණ දේහයක් ලෙස ක්‍රියා කරනවා. එය තනි වර්ණ දේහයක් ලෙස ක්‍රියා කරනවා. මේක පිළිතුර රෝමි ලක්කම් 4.
ඉවර නම් මාක් එකක් දාන්න. ඊළඟ දෙවෙනි එකට යන්න. රයිබෝසෝම වල මූලික කෘත්‍ය වන්නේ. දරුවනේ රයිබෝසෝම වල මූලික කෘත්‍ය වෙන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණයනේ. එහෙනම් පිළිතුරු අංකය වෙන්නේ රෝම ඉලක්කම් 3. දෙකට එන උත්තරේ රෝම ඉලක්කම් 3. අපි අනිත් අය ගැන පොඩ්ඩක් බලමු. ඊට පස්සේ මේක ඉන්නවා ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම. ඒක කරන්නේ කවුද උදව් වෙන්නේ? ඉන්ද්‍රිකාව, පටලමේ ඉන්ද්‍රිකාව. දරුවනේ හරිත ලවනේ. ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීමට උදව් වෙන්නේ හරිත ලව. තේරුණාද? ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීමට උදව් වෙන්නේ හරිත ලව. දැන් මේකට කියනවා දරුවනේ මේගොල්ලෝ තුල තියෙනවා දරුවනේ කොළ පැහැති ප්‍රභා සංශ්ලේෂක වර්ණකයක් වන ක්ලෝරොෆිල් තියෙනවා. ඒතර ක්ලෝරොෆිල් සහිත ලව කියලා කියනවා. කොළ පැහැති ප්‍රභා සංශ්ලේෂක වර්ණක වන කොළ පැහැති ප්‍රභා සංශ්ලේෂක වර්ණක වන ක්ලෝරොෆිල් සහිත ලව ලෙස හැඳින්වේ. සහිත ලව ලෙස හැඳින්වේ. දරුවනේ මේ මම පොඩ්ඩක් කියලා දෙන්නම් හරිත ලව ගැන. තමයි මේ හරිත ලව වල දරුවනේ හරිත ලව වල මේ ප්‍රභා සංශ්ලේෂක වර්ණක ප්‍රධාන කාණ්ඩ දෙකක් තියෙනවා. ඒ තමයි ක්ලෝරොෆිල් A, ක්ලෝරොෆිල් B ඊළඟට කැරොටිනොයිඩ්. තේරුණානේ? right. එහෙනම් ලියමු මේවායේ ඇති ප්‍රභා සංශ්ලේෂක වර්ණක ප්‍රධාන කාණ්ඩ දෙකකි. හරි ක්ලෝරොෆිල් A සහ ක්ලෝරොෆිල් B කෙලිම ක්ලෝරොෆිල් A සහ B ලෙස පවතී. අනිත් කෙනා තමයි දරුවනේ කැරොටිනොයිඩ්. හරිනේ කැරොටිනොයිඩ්. හරි මායික ලියා ගන්න. හරිනේ right. එහෙනම් ඊළඟට මේ දෙවෙනි ලයිසෝසෝම නිපදවීම. දරුවනේ ලයිසෝසෝම නිපදවන්නේ ගොල්කි දේහය භාවිතයෙන්. ලයිසෝසෝම නිපදවීම කරන්නේ ගොල්කි දේහයයි. ලයිසෝම කියන්නේ ඉන්ද්‍රියකාවක්. සෛලයේ ජීර්ණ කෘත්‍ය කරන ලයිසෝම වලින්. ලයිසෝම නිපදවීම කරන්න දරුවනේ ගොල්කි දේහවලින්. ගොල්කි දේහය. ඊළඟට ප්‍රෝටීන සංශ්ලේෂණය කිරීම කරන්නේ රයිබෝසෝමනේ. සෛල තුළ ප්‍රෝටීන පරිවහනය අන්න
සෛල තුල ප්‍රෝටීන පරිවහනය කරන්නේ රළු අන්තර්ප්ලාස්මීය ජාලිකා. සෛල තුල ප්‍රෝටීන පරිවහනය. තේරුණාද? සෛල තුල ප්‍රෝටීන පරිවහනය කරන්නේ රළු අන්තර්ප්ලාස්මීය ජාලිකා. දරුවනේ මේ සඳහා විශේෂිත ව්‍යුහයක් තියෙනවා. සම්ප්‍රේෂණයවත් ප්‍රවාහන ආශිකා වලින් තමයි දරුවනේ මේ පරිවහනය සිද්ධ කරන්න උපකාරී වෙන්නේ. මේ සඳහා සම්ප්‍රේෂණ නැත්නම් ප්‍රවාහන ආශිකා නිපදවයි. ප්‍රවාහන ආශිකා නිපදවයි. මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ. ඊළඟට ජීර්ණ කෘත්‍ය සිදු කිරීම. දරුවනේ ජීර්ණ කෘත්‍ය සිදු කරන්න උපකාරී වෙන්නේ කරන්නේ ලයිසෝම වලින්. ජීර්ණ කෘත්‍ය සිදු කිරීම. ජීර්ණ කෘත්‍ය සිදු කිරීම කරන්නේ ලයිසෝම වලින්. ලයිසෝම හැදෙන්නේ කොහෙන්ද දරුවනේ? ගොල්ගි දේහ වලින් තමයි ලයිසෝම හැදෙන්නේ නේ. ප්‍රශ්නාංක 3 සයනොබැක්ටීරියා යනු ප්‍රෝමිලක්කම් 1 රසායනික ස්වයංපෝෂී බැක්ටීරියාවකි, ප්‍රෝමිලක්කම් 2 ප්‍රකාශ ස්වයංපෝෂී බැක්ටීරියාවකි, ප්‍රෝමිලක්කම් 3 රසායනික විෂමපෝෂී බැක්ටීරියාවකි, ප්‍රෝමිලක්කම් 4 ප්‍රකාශ ස්වයංපෝෂී බැක්ටීරියාවකි, ප්‍රෝමිලක්කම් 5 ස්වයංපෝෂී බැක්ටීරියාවකි. තමයි සයනොබැක්ටීරියා වලට තමයි දරුවනේ නීල හරිත ඇල්ගී කියලා කියන්නේ. මකනවා හරි. තුන්වෙනි එක බලමු. ළමයි සයනොබැක්ටීරියා ඔබ ඉතින් ඉංග්‍රීසි අකුරනේ. සයනොබැක්ටීරියා මෙතන නීල හරිත ඇල්ගී කියලා. දරුවනේ දැන් මේගොල්ලෝ බැක්ටීරියා ප්‍රාග්නියස්ටික තමයි. හැබැයි ප්‍රාග්නියස්ටික එක බලද්දී වෙනස්කම් කිහිපයක් තියෙනවා. රාශියක්ම තියෙනවා. හරි. මෙන්න මෙහෙම ගන්න පුළුවන්. ඒ තමයි දරුවනේ මේ සියල්ලම ප්‍රභා සංශ්ලේෂකයි. මේගොල්ලෝ සියල්ලම ප්‍රභා සංශ්ලේෂකයි. සියල්ලම ප්‍රභා සංශ්ලේෂක වේ. දැන් දරුවනේ දැන් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරන බැක්ටීරියා වර්ගයක් ඉන්නවනේ. ඒගොල්ලෝගේ දරුවනේ තියෙන්නේ බැක්ටීරියා ක්ලෝරොෆිල් තියෙන වර්ණකේ. හැබැයි මේගොල්ලෝගේ කොළ පහට වර්ණකේ වෙන කොළ පැහැති වර්ණකේ වෙන ප්‍රභා සංශ්ලේෂක වර්ණකේ වෙන ක්ලෝරොෆිල්ම පවතිනවා. තේරුණානේ? ඊළඟට මේගොල්ලෝ ඒකසෛලික
ඒකසෛලික මෙන්න ඝනාවාස ලෙසද ඉන්නවා. මෙන්න ඝනාවාස ලෙසද පවතී. හරිද දරුවනේ? ඒකසෛලික මෙන්න ඝනාවාස ලෙසද මේගොල්ලෝ ඉන්නවා. මේගොල්ලෝ සාමාන්‍යයෙන් ජලජව හෝ තෙත් පෘෂ්ඨ මත තමයි ජීවත් වන්නේ. ජලජව හෝ තෙත් පෘෂ්ඨ මත තමයි ජීවත් වන්නේ. මොනවද උදාහරණ? නොස්ටොක්, ඇනබීනා ඊළඟට අපිට ගන්න පුළුවන් ඔව් විශේෂයෙන් උදාහරණ නොස්ටොක් සහ ඇනබීනා උදාහරණ. දැන් ළමයි බැක්ටීරියා ගත්තම මේක කියන්නේ පෝෂණ ක්‍රමයනේ අපි ප්‍රශ්නෙට යන්නකෝ. පෝෂණ ක්‍රමයනේ අහන්නේ. දරුවනේ මේ බැක්ටීරියා වල පෝෂණ ක්‍රම හතරම තියෙනවා. හැබැයි සයනොබැක්ටීරියා වලට තියෙන්නේ එකම එක පෝෂණ ක්‍රමයයි. ඒ තමයි දරුවනේ රෝම ඉලක්කම් 2 ප්‍රකාශ ස්වයංපෝෂී පෝෂණ ක්‍රමය. මොකක්ද දරුවනේ? ප්‍රකාශ ස්වයංපෝෂී නැත්නම් ප්‍රභා ස්වයංපෝෂී පෝෂණ ක්‍රමය තමයි තියෙන්නේ. पोषण क्रमे वන්නේ प्रकाश स्वयंपोषी अतः प्रभा स्वयंपोषी पोषण क्रमයයි. දරුවනේ දැන් මේ पोषण ක්‍රමයේ ये पोषण क्रमे दरुवනේ शक्ति प्रभावය මොනවාද? ආලෝක ශක්තියනේ. කාබන් ප්‍රභවය කාබන් ඩයොක්සයිඩ් නේ. මොකද මේ ප්‍රභා සංශ්ලේෂණය කරනව නේද? ශක්ති ප්‍රභවය ආලෝකය. කාබන් ප්‍රභවය කාබන් ඩයොක්සයිඩ්. විශේෂයෙන් දරුවනේ නයිට්‍රජන් තිර කිරීමට සයනොබැක්ටීරියාවන් බහුල වශයෙන් දායක වෙනවා. නයිට්‍රජන් තිර කිරීම කියන්නේ මොකක්ද දරුවනේ? වායුගෝලීය නයිට්‍රජන් ඇමෝනියම් NH4+ අයන බවට පත් කිරීමනේ. ඒක ලියමු. වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමට දායක වේ. वायुगोलीय नाइट्रोजन स्थिर किरीमට දායක වේ. දැන් नाइट्रोजन ස්ථිර කිරීම කියන්නේ මොකක්ද දරුවනේ? वायुगोलीय नाइट्रोजन NH4+ අයන බවට පත් කිරීම. එකක් තියෙනවා. नाइट्रोजन ස්ථිර කිරීම යනු හරිද? नाइट्रोजन ස්ථිර කිරීම ක්‍රම දෙකකින් සිද්ධ වෙනවා. ඒ තමයි මොකද්ද? නිදහස් වාසී සහ සහජීවී වාසීන් අතර නේද? right. මේක ලියාගන්නකො. අපිට නිදහස් වාසීන් අතර ගන්න පුළුවන් නොස්ටොක් හොඳ උදාහරණයක්. සහජීවීන් අතර උදාහරණයක් ගන්න පුළුවන් ඇනබීනා. නයිට්‍රජන් තිර කිරීම සඳහා. එහෙනම් පිළිතුර වෙන්නේ කීයද? රෝම ඉලක්කම් 2.
නිදහස් වාසී තිර කිරීම. ඊළඟ සහජීවී තිර කිරීම. මේක සහජීවී නොවන කියලා කියනවා මේකට. සහජීවී නොවන කියලා. දැන් නිදහස් වාසී තිර කිරීමට ගන්න පුළුවන් උදාහරණයක් නොස්ටොක්. සහජීවී තිර කිරීමට ගන්න පුළුවන් ඇනබීනා. නොස්ටොක් සහ ඇනබීනා. හරි ළමයි. ඊට පස්සේ අහනවා ප්‍රශ්නාංක 4 හිමායනයන්. දරුවනේ හිමායනය කියන්නේ මිදීම. හිමායනය කියන දරුවනේ පදාර්ථය ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවටපත් වීම. එහෙනම් පිළිතුරු අංක වෙන්නේ කීයද? රෝමිලක්කම් 4. 4ට රෝමිලක්කම් 4. හිමායනය කියන්නේ මොකද්ද? නැත්නම් තවම කියනවා මිදීම. හිමායනය එවත් මිදීම කියන්නේ පදාර්ථය ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවටපත් වීම. දැන් අපි අනිත් එක ගැන බලමුනේ. දැන් රෝමිලක්කම් එකේ මොකක්ද තියෙන්නේ? ද්‍රව අවස්ථාව වායු අවස්ථාවටපත් වීම. දරුවනේ ද්‍රවයක් වායුවක් වීමට කියන නම මොකද්ද? වාෂ්පීකරණයනේ. වාෂ්පීකරණය. වාෂ්පීකරණය කියන්නේ පදාර්ථය ද්‍රව අවස්ථාවේ සිට වායු අවස්ථාවටපත් වීම. right. ඊළඟට තව තියෙන රෝමිලක්කම් දෙකේ මොකක්ද තියෙන්නේ? වායු අවස්ථාව ද්‍රව අවස්ථාවටපත් වීම. දරුවනේ වායු අවස්ථාව ද්‍රව අවස්ථාවටපත් වීමට කියනවා ඝනීභවනයනේ. ඝනීභවනය. වායු අවස්ථාව ද්‍රව අවස්ථාවටපත් වීම. ඊළඟට රෝමිලක්කම් 4 දැන් මේ උත්තරේනේ. රෝමිලක්කම් 5 පහෙත් ඒකමයි නේ තියෙන්නේ. දෙපාරක් ටයිප් වෙලානේ. අනිත් අය ගැන පොඩ්ඩක් කතා කරමු නේද දරුවනේ. දැන් අපි කතා කරා පදාර්ථයේ ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවටපත් වීමට කියනවා හිමායනය. දරුවනේ ඝනයක් ද්‍රවයක් වීම විලයනය. ඝනයක් ද්‍රවයක් වීමට කියන නම මොකද්ද? විලයනය. විලයනය කියන්නේ ඝනයක් ද්‍රවයක් බවට පත් වීම. ඊළඟට විලයන තව නමක් කියනවා ද්‍රවීකරණය කියලා. මොකද්ද? ද්‍රවීකරණය. ඊළඟට ළමයි ඝනයක් ද්‍රවයක් වෙන්නේ නැතුව කෙලින්ම වායු වීමට කියන නම මොකද්ද? ඌර්ධ්වපාතනයනේ. ඝනයක් වායු බවට පත් වීම.
උදාහරණ ගන්න පුළුවන් කපුරු නැප්තලීන් එකම කපුරු ගන්න පුළුවන් උදාහරණ. ඊළඟ ප්‍රතිඋර්ධවපාතනෙන් දරුවනේ ඒ තමයි වායුවක් ද්‍රවයක් වෙන්නේ නැතුව ඝනයක් වීම. ප්‍රතිඋර්ධවපාතනය. පිළිතුරු අංක මෙන්න කීයද? රෝම ඉලක්කම් 4. පස්වෙනි ප්‍රශ්නේ තාපදායක ප්‍රතික්‍රියාවක් සම්බන්ධයෙන් පහත කුමක් නිවැරදි වේද? තාපදායක ප්‍රතික්‍රියාවක් සම්බන්ධයෙන් පහත කුමක් නිවැරදි වේද? ළමයි තාපදායක ප්‍රතික්‍රියාවක් කියන්නේ ප්‍රතික්‍රියක වලින් ප්‍රතිඵල සෑදෙන්නේ. ප්‍රතික්‍රියක වලින් ප්‍රතිඵල සෑදෙනකොට පරිසරයට තාපය මුදා හරිනවා නම් රිලීස් වෙනවා නම් අන්න එවැනි ප්‍රතික්‍රියාවකට කියනවා තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා. හරි. ප්‍රතික්‍රියක වලින් ප්‍රතිඵල සෑදීමේදී බාහිර පරිසරයට තාපය නැත්නම් ශක්තිය මුදා හරිනු ලබන්නේ නම් ප්‍රතික්‍රියක වලින් ප්‍රතිඵල සෑදීමේදී බාහිර පරිසරයට තාපය නැත්නම් ශක්තිය මුදා හරිනු ලබන්නේ නම් එවැනි ප්‍රතික්‍රියා තාපදායක ප්‍රතික්‍රියා වේ. හරිද? තමයි තෝරගන්නේ තාපදායක ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ප්‍රතිඵලවල ශක්තිය අඩුයි. හරි දරුවනේ මොකද්ද? තාපදායක ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ප්‍රතිඵලවල ශක්තිය අඩුයි. දැන් ප්‍රතික්‍රියකනේ ප්‍රතික්‍රියක වලින් ප්‍රතිඵල හැදෙනවා. හැදෙනකොට දරුවනේ බාහිර පරිසරයේ ශක්තිය මුදා හරිනවා. මෙහෙම හිතමු ටිකක්. මම මෙයාගේ ගන්නවා ප්‍රතික්‍රියකවල ශක්තිය කිලෝජූල් 1000ක් කියලා. ප්‍රතිඵලවල ශක්තිය කිලෝජූල් 600යි. අන්න ඉතුරු 400 මොකද උනේ? 400 බාහිර පරිසරයට මුදා හැරෙනවා. තේරුණාද? එතකොට ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ප්‍රතිඵලවල ශක්තිය අඩුයි. එහෙනම් මේකේ එන පිළිතුර කීයද? ප්‍රතික්‍රියකවල ශක්තිය ප්‍රතිඵලවල ශක්තියට වඩා වැඩි වේ. රෝම ඉලක්කම් 1. තවදරුවනේ ශක්ති වෙනස ගත්තොත් ශක්ති වෙනස කියන්නේ හැම වෙලේම ප්‍රතිඵලවල ශක්තිය අඩු කිරීම ප්‍රතික්‍රියකවල ශක්තිය. තේරුණාද? ශක්ති වෙනස කියන දරුවනේ ප්‍රතිඵලවල ශක්තිය අඩු කිරීම ප්‍රතික්‍රියකවල ශක්තිය. අනේක මතක තියාගන්න. හරි ඒක තාපදායක තාප අවශෝෂක දෙකටම අදාළයි. ශක්ති වෙනස කියන්නේ ප්‍රතිඵලවල ශක්තිය අඩු කිරීම ප්‍රතික්‍රියකවල ශක්තිය. දැන් අපිට මම ඉලක්කම් ටිකක් ගත්තනේ. මේක කියනවා ඩෙල්ටා E කියලා. E කියන්නේ එනර්ජි. ළමයි මේ මම අර ඉලක්කම් ටිකක් ගත්ත තේරුම් කරන්න ඕන හින්දා. දැන් කමක් නැහැ ඉලක්කම් වලින් හදමුකෝ. ප්‍රතිඵලවල ශක්තිය කිලෝජූල් 600යි නේ. ප්‍රතික්‍රියකවල ශක්තිය කිලෝජූල් 1000යි. 600න් 1000ක් අඩු කරාම කීයද? ඍණ 400යි. අන්න දරුවනේ ඕනේ ලකුණ. අපිට ඕනේ ලකුණ.
එහෙනම් ඩෙල්ටා E වල ඉන්නේ මොන ලකුණක්ද? ඉස්සරහින් ඉන්නේ මොන ලකුණක්ද? ඍණ ලකුණක්. එහෙනම් තාපදායක ප්‍රතික්‍රියාවල ශක්තිය වෙනසේ අගය මොකද්ද? ඍණ අගය. අන්න ඒකත් මතක තියාගන්න. ඊළඟට තාපදායක ප්‍රතික්‍රියාවල උදාහරණ මොනවද දරුවනේ? අම්ල බෂ්ප ප්‍රතික්‍රියා, ඒ වගේම තව ගන්න පුළුවන් ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා ඒවත් ගන්න පුළුවන්. තාපදායක ප්‍රතික්‍රියාවල උදාහරණ. දරුවනේ තාපදායක ප්‍රතික්‍රියාවල ශක්ති සටහන ගත්තොත් ශක්ති සටහන මාර්ග දෙකක් තියෙනවානේ. හරි මම ගන්න තාපදායක ප්‍රතික්‍රියාව මෙන්න මෙහෙම. A ධන B වලින් C ධන D හැදෙනවා. එතකොට මේ ශක්ති සටහන දරුවනේ මේක තනි අක්ෂයක්, ඒක අක්ෂයක්. දැන් මම මෙයාගේ ගන්නත් දරුවනේ කිලෝ ජූල් මම ඉලක්කයක් ගන්න. හරි? මෙයා කිලෝ ජූල් 1000යි. මෙයා කිලෝ ජූල් 600යි. එතන පටන් ගන්න කීයද? 1000න් නේ. A ධන B. හැබැයි අවසාන වෙන්නේ 600න් නේ. එහෙනම් පහළට නේද යන්නේ? පහළට නේද? ඉහළින් පහළට නේද ගියේ? එතකොට ඩෙල්ටා E බලගේ ඍණාගය. ශක්තිය උදාහරණවනේ. මේ තමයි ප්‍රතික්‍රියක මේ ප්‍රතිඵල. තේරුණාද? දරුවනේ ඔක මේ චාලක රසායන විද්‍යාවේ තව තියෙනවා ශක්ති සටහනක්. ඒ තමයි ප්‍රතික්‍රියා මාර්ගය සහ දරුවනේ ශක්තිය ඇතුලේ. ඒකත් බලමු. මේ තමයි ශක්තිය. මේ ප්‍රතික්‍රියා මාර්ගය. දරුවනේ පටන් ගන්න 1000 ඉන්නේ. දරුවනේ මෙන්න මේකනේ සක්‍රීය ශක්තිය ඉක්මවන්න ඕනනේ. සක්‍රීය ශක්තිය අපි ගමු මෙන්න මේ වගේ හරියට. සක්‍රීය ශක්තිය ඉක්මවන්න ඕනේ ප්‍රතිඵල එන්නනේ. මෙන්න මෙහෙම ඇවිල්ලා ප්‍රතිඵල කීයද? 600 නේ. 600 දින පල්ලෙහානේ. දැක්කනේ? તો මේ තමයි ප්‍රතික්‍රියක. මොකක්ද? A ධන B. මේ තමයි ප්‍රතිඵල C ධන D. දරුවනේ මේ තමයි සක්‍රීය ශක්තිය. සක්‍රීය ශක්තිය කියන්නේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල වලට පත් වීමට අවශ්‍ය කරන අවම ශක්තිය. EA කියලා ගන්න. එන්සයිම් එක උත්ප්‍රේරක වගේ දමනවස් දරුවනේ සක්‍රීය ශක්තිය පහතට යනවා. අඩු වෙනවා. EA කියන්නේ සක්‍රීය ශක්තිය. සක්‍රීය ශක්තිය කියන්නේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් විය යුතු අවම ශක්තිය. මේ තමයි තාපදායක ප්‍රතික්‍රියාවක ශක්තිය සහ ප්‍රතික්‍රියා මාර්ගය තුළින් සටහන්. මේ ප්‍රතික්‍රියක මේ ප්‍රතිඵල. එතන දරුවනේ හදනවා මේ. හරිනේ? right. සක්‍රීය ශක්තිය කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් විය යුතු නැත්නම් බවට පත්වීමට අවශ්‍ය අවම ශක්තිය.
තේරුණාද දරුවනේ? දරුවනේ එතකොට මෙතන හදනවා සක්‍රීය සංකීර්ණය. ඒ කියන්නේ ප්‍රතික්‍රියකවල බන්ධන කැඩිලා ප්‍රතිඵලවල බන්ධන හැදෙනවා. ඒක වෙන්නේ මෙතනදී. මේක තමයි සක්‍රීය සංකීර්ණය කියලා. ඔකට මතක තියාගන්න. සක්‍රීය සංකීර්ණය. සක්‍රීය සංකීර්ණය මොකක්ද දරුවනේ වෙන්නේ? ප්‍රතික්‍රියකවල බන්ධන විදි ප්‍රතිඵලවල බන්ධන හැදෙනවා. අතරමැදි අවස්ථාවක් තමයි මේ සක්‍රීය සංකීර්ණය කියන්නේ. තේරුණාද? මෙතනින් පෙන්වන්න දරුවනේ ශක්ති වෙනස. හරිනේ? ප්‍රතිඵලවල ශක්තිය අඩු කිරීම ප්‍රතික්‍රියකවල ශක්තිය. ප්‍රශ්න අංක 6ට යනවා. බහු පියවර ප්‍රතික්‍රියාවක වේගය නිර්ණය කරනු ලබන්නේ. දරුවනේ බහු පියවර ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකක්ද? පියවර කිහිපයකින් සිදුවන ප්‍රතික්‍රියාව තමයි බහු පියවර ප්‍රතික්‍රියාව වෙන්නේ. එහෙනම් 6 වෙනි එක පියවර කිහිපයකින් සිදුවන ප්‍රතික්‍රියා පියවර කිහිපයකින් සිදුවන ප්‍රතික්‍රියා බහු පියවර ප්‍රතික්‍රියාවේ එතකොට දරුවනේ මේ පියවර කොච්චරක් සිද්ධ වුණත් බහු පියවර ප්‍රතික්‍රියාවක දරුවනේ වේගය නිර්ණය කරන්නේ සෙමින්ම සිදුවන පියවර මත. බහු පියවර ප්‍රතික්‍රියාවක වේගය නැත්නම් සමස්ත ශීඝ්‍රතාවය රඳා පවතින්නේ සෙමින්ම සිදුවන පියවර මතය. එනික උදාහරණයක් ගමු. එනික අපි හිතමු දරුවනේ මැරතන් දාවන තරගයක් කියලා. ක්‍රීඩකයෝ 100 දෙනෙක් සහභාගී වෙනවා. එතකොට දරුවනේ දැන් අපි සාමාන්‍ය කිලෝමීටර් 10ක ප්‍රමාණයක් දුවනවා කියලා හිතමුකෝ. එතකොට දරුවනේ 100 දෙනෙක් සහභාගී වෙනවා. 100 දෙනාම මේ තරඟය ඉවර කරනවා. එතකොට දැන් පළවෙනියා දැන් මෙතන තියෙනවනේ එන්ඩ් එක ඉවර වෙන තැන ෆිනිෂ් එකනේ. මෙන්න මේ ලයින් එකක් තියෙනවනේ. මෙතන ඉන්නවනේ දරුවනේ කොඩිය බලන එක්කෙනෙක්. නේද? කොඩිය බලන එක්කෙනෙක් ඉන්නවනේ. දරුවනේ දැන් පළවෙනියා ඉවර කරා කියලා මෙයා කොඩිය වරණ එක නවත්තන්නේ නැහැ දරුවනේ. තව 99ක් එන්න ඉන්නවනේ. මැරතන් ධාවන තරඟාවලිය ඉවර නැහැ දරුවනේ. පළවෙනිය ඉවර කරා කියලා මේ ලයින් එක පැනලා කියලා. දරුවනේ 100 වෙනියා මේක පයින්කම් මෙයා කොඩිය වනනවා. ඒ කියන්නේ දරුවනේ මැරතන් ධාවන තරඟාවලිය ඉවර වෙන්නේ 100 වෙනියා මේ ෆිනිෂ් ලයින් එක පැන්නුවට පස්සේ. අන්න එතකොට දරුවනේ මැරතන් ධාවන තරඟාවලිය ඉවර වෙන්නේ. අන්න ඒ වගේ තමයි ප්‍රතික්‍රියාවක දරුවනේ කොච්චර අනිත් පියවරවල් වේගෙන් සිද්ධ වුණත් අඩුවෙන්ම සෙමින්ම සිදුවන පියවර මත තමයි දරුවනේ සමස්ත ප්‍රතික්‍රියාවම රඳා පවතින්නේ. තේරුණාද මම කියපු එක? මාක් එකක් දාන්න. පිළිතුර වෙන්නේ රෝම ඉලක්කම් 2. ආයෙ කියලා දුන්නොත් දරුවනේ දැන් මැරතන් දාවන තරගයක් ගැන හිතන්න 100 දෙනෙක් සහභාගී වෙනවා. 100 දෙනාම ඒක ඉවර කරනවා තරඟාවලිය. දරුවනේ පළවෙනිය ඉවර කරා කියලා දාවන තරඟාවලිය ඉවරුන්නේ නැහැ. 100 වෙනිය ඉවර කරාට පස්සේ තමයි දරුවනේ මැරතන් දාවන තරඟාවලිය ඉවර වෙන්නේ. එතකොට තමයි දරුවනේ මෙයා කොඩිය වලට ගන්න නවත්තන්නේ. අන්න ඒ වගේ තමයි ප්‍රතික්‍රියාවක උනත් අනිත් පියවරවල් වේගෙන් සිද්ධ වුණත්
අර තෙමෙන්ම සිදුවන පියවර මත තමයි සමස්ත ප්‍රතික්‍රියාවේ වේගය රඳා පවතින්නේ. නැත්නම් සමස්ත ප්‍රතික්‍රියාවම රඳා පවතින්නේ. 7ට දිග පළල උස පිළිවෙලින් 3 cm 4 cm 5 cm වන ඝනකාභයක අන්තර්ගත කළ හැකි දිගම පැන්සලේ දිග. දැන් ඝනකාභයක් නේ. දිග කීයද? 3යි. පළල 4යි. උස 5යි. ළමයි දැන් මේකට අතුලත් කරන්න පුළුවන් දිගම පැන්සල අතුලත් කරන්න ඕනේ. දැන් මේ පැන්සලේ එක කොටසක්වත් එළියට පේන්න බෑ. එනතරනේ මෙන්න මේ ලක්ෂ දෙක හරහා නේද? මේක කියන ප්‍රධාන විකරණය කියලා. මේ තියෙන්නේ ඔන්න ඔය හරහා නේද අතුලත් කරන්න පුළුවන්. තේරුණාද? මම හරි ලේසි මේකේ සමීකරණය හොයන්න. මේක තමයි ප්‍රධාන විකරණය කියලා. ප්‍රධාන විකරණයේ දිග හොයන සමීකරණයක් තියෙනවා. ප්‍රධාන විකරණයේ දිග හොයන්න දරුවනේ මේවා හරියට දරුවනේ ඝනක සහ ඝනකාභ වලට තමයි මේ සමීකරණය හරියන්නේ. ඒ තමයි දිගේ වර්ගය ධන පළලේ වර්ගය ධන උසේ වර්ගය යාගේ වර්ගමූලය. දිගේ වර්ගය පළලේ වර්ගය උසේ වර්ගයේ වර්ගමූලය. දිග කීයද? සෙන්ටිමීටර 3යි. පළල කීයද? 4යි. උස කීයද? 5යි. 3 වර්ගය 9යි නේ. 4 වර්ගය 16යි. 5 වර්ගය 25යි. කීයද එකතු වෙන්නේ? 25යි 16යි 9යි. 50යි නේ. මූල 50ක් එනවා. දැන් මූල 50ක් විතර උත්තරයක් දීලා නැහැ නේද නේ? ඒ පිළිතුරු පහේ මූල 50ක් දීලා නැහැනේ. ළමයි ඒ වුණාට මූල 50 මේ ප්‍රථම සාධක වලින් බෙදන්න පුළුවන් නේ. පළවෙනි ප්‍රථම සාධකයේ 2. 2කින් බෙදුවම 25යි. ආයෙ 5න් බෙදන්න ඕනේ. 5යි. එහෙනම් කීයද එන්නේ? 50 ලියන්න පුළුවන් කොහොමද දරුවනේ? 2 වැඩි කිරීම 5 වැඩි කිරීම 5. 5ේ 5ක් කීයද? 25යි නේ. මේක මෙහෙම දෙකට කඩලා ලියන්න පුළුවන් නේද? මූල 2 වැඩි කිරීම මූල 25. ළමයි මූල 25 දෙලින්ම දන්නවනේ කීයද? මූල 25 යගේ වෙන්නේ 5යි. එහෙනම් 5 ඉස්සරහින් ලියනවා. 5යි මූල 2යි සෙන්ටිමීටර. පිළිතුරු අංක කීයද? 7ට. 7ට පිළිතුරු අංක රෝම ඉලක්කම් 2. අටවෙනි එක. ABC ත්‍රිකෝණය දක්වන x වල අගයන් 9. sin 30 භාගයක් කියලා දීලා තියෙනවා. cos 30 මූල 3 බෙදීම 2යි. sin 60 මූල 3 බෙදීම 2යි. cos 60 භාගය. ළමයි දැන් මේකේ x වල අගය හොයන්න ඕනේ. අපිට ගන්න වෙන දරුවනේ ඕනම ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය. ඒක හොයන්න නම් මොකද දැනගෙන ඉන්න ඕනේ? කෝණය දැනගෙන ඉන්න ඕනේ. ඒ කෝණය දෙපැත්තේ පාද දෙක දැනගෙන ඉන්න ඕනේ. මෙයා මම ටීන කියලා ගන්නම් කෝණේ. එහෙනම් වර්ගඵලය කියන්නේ ඒරියානේ. ඒරියා සමානයි භාගයයි දෙපැත්තේ තියෙන පාද දෙක ගුණ කරා මේ කෝණේ මොන අගයද? sin අගයනේ. ඔන්න ඕකනේ දාන්න ඕනේ. ඒකම තමයි දරුවනේ මේකට දෙපාරක් දාන්න වෙනවා. ඇයි දරුවනේ මේකේ අවස්ථා දෙකක් අපිට ගන්න පුළුවන් නේ. මේ 30 කෝණයට අනුබද්ධව සහ 60 කෝණයට අනුබද්ධව ඔය මොනම ක්‍රමයකින් දාලා හදුවත් දරුවනේ එකම වර්ගඵලයක් එන්න ඕනේ. තේරුණාද? එකම වර්ගඵලයක් තමයි එන්න ඕනේ. එහෙනම් මම ඉස්සෙල්ලාම අංශක 30 කෝණයට අනුබද්ධව දාන්නම්කෝ. ඒරියා සමානයි භාගයයි අන්න 30 දෙපැත්තේ තියෙන පාද දෙක මොකද්ද? 10. මෙතන
2x වර්ගය. වැඩි කිරීම මොන 30ද? sin 30. sin 30 කීයද? sin 30 භාගයනේ. සුළු කරන්න පුළුවන් සුළු කරන්න ඔතනදී. දෙකට දෙක කැපෙනවා. දෙවරක් 1යි දෙවරක් 5යි. කීය දෙයක්ද දරුවනේ? 5x වර්ගය. අපි අංශක 60 කෝණයට අනුබද්ධව හදමු. ඒරියා. අන්න ඒතර එයාගේ දෙපැත්තේ පාත් දෙක මොකද්ද? 10 සහ x නේ. එහෙනම් භාගයේ වතාවක් දෙපැත්තේ තියෙන පාත් දෙක ගුණ කරනවා. 10 වැඩි කිරීම x. වැඩි කිරීම මෙන්න මේ කෝණය මොනවාගේද? sin නගේනේ. sin 60. එහෙනම් සුළු කරාම අපි ඉස්සලා ඊට පස්සේ ලියමු. භාගයේ වතාවක් 10 වැඩි කිරීම x වැඩි කිරීම sin 60 කීයද? මූල 3 බෙදීම 2යි. සුළු කරන්න පුළුවන් සුළු කරන්නකෝ. දෙවරක් 1යි දෙවරක් 5යි නේ. ඒක කීයද එන්නේ? 5යි මූල 3යි x බෙදීම 2යි. දරුවනේ දැන් මෙන්න මේ දෙන්න මෙයා 1නේ. මෙයා 1 කියලා ගමු. මෙයා 2 කියලා ගමු. දරුවනේ ත්‍රිකෝණයට එන්නේ එක වර්ගඵලයක්නේ. right ත්‍රිකෝණයේ වර්ගඵලය එන්නේ එකක් නේ. වර්ගඵල. එකම ත්‍රිකෝණයට වර්ගඵල දෙකක් එන්නේ නැහැනේ. එහෙනම් 1 සමානයි 2 මේ වම් පැත්ත සමානයි. එහෙනම් 1 සමානයි 2. දකුණු පැත්තනේ. එකේ දකුණු පැත්ත 5x වර්ගය. දෙකේ 5යි මූල 3යි x බෙදීම 2. තමයි බලන්න මෙතන යට එකක් තියෙනවානේ. සමාන කිරීමයි දෙපැත්ත තියෙනකොට හරයට හරේ ඉන්න අය ලවයට ලවේ ඉන්න අය කපන්න පුළුවන්. පහට පහ කපන්න පුළුවන්. x මේ x එකක් කැපෙනවා. එහෙනම් x වලගේ කියලා ඉන්න දරුවනේ. මූල 3 බෙදීම 2. ඒකකේ මොකද? එහෙම එකක් නැහැ නේද? 8 උත්තරේ රෝමි ලක්කම් 1. අටට උත්තරේ රෝමි ලක්කම් 1. ප්‍රශ්නාංග 9. හරි මේ හරි මකන්නේ. ප්‍රශ්නාංග 9 කියනවා අරය සෙන්ටිමීටර් 7ක් ඌද අංශක 60ක කෝණයක් සහිතව කේන්ද්‍රයේ ආපාදනය කරන කේන්ද්‍රීය ඛණ්ඩයේ ඡාප දිග. දරුවනේ කේන්ද්‍රීය ඛණ්ඩයක් කියන්නේ අරයන් දෙකකින් සහ වෘත්ත ඡාපයකින් වටවෙච්ච තල රූපයක්නේ. වෘත්තකින් කොටසක්නේ. එතන මේ අරයන් දෙක මේ වෘත්ත ඡාපයනේ. ළමයි මෙයාගේ අරය සෙන්ටිමීටර් 7යි. කේන්ද්‍රීය ඛණ්ඩයේ කෝණය කීයද? අංශක 60යි. මෙන්න මේ ඡාප දිග නේද අහන්නේ. මේක L කියලා ගමු. L කියන්නේ ඡාප දිග. ඔය ඡාප දිග නේද අහන්නේ. එහෙනම් අපි දාන්න L සමානයි අංශක ඇතුළේ නම් දරුවනේ සම්පූර්ණ වෘත්තයක පරිධිය සූත්‍රයේ 2πr නේ. 2πr වතාවක් 360 කෝණය කීයද? අංශක 60යි නේ. 5 7න් 22ක් පොඩ 5 වලට මුකුත් අරගෙන නැහැ නේ. r කීයද? 7යි. මේක සුළු කරාම දරුවනේ කීයද? 6න් 1යි නේ. 60 ඒවා 1යි 60 ඒවා 6යි නේ. දෙවරක් 1යි දෙවරක් 3යි. එහෙනම් උත්තරේ 7යි 5 බෙදීම 3යි. මොකක්ද ඒකකය? සෙන්ටිමීටර් නේ. පිළිතුරු අංක රෝමි ලක්කම් 2. රෝමි ලක්කම් 2. දී ඇති රූපයේ අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය. ළමයි මේක දීලා තියෙන්නේ ඇත්තම කේන්ද්‍රීය ඛණ්ඩයක් මේ දීලා තියෙන්නේ. එතන මේක තමයි අර්ධ වෘත්තයක් නෙමෙයි හරි. මේ කොටස අර්ධ වෘත්තයක් නෙමෙයි මේ කේන්ද්‍රීය ඛණ්ඩයේ කොටස. තේරුණානේ? මෙතන ත්‍රිකෝණයක් කියනවා. මෙයා 10යි. කියන්නේ මේ අරේන දරුවනේ.
අරේ 10 නම් මෙතනත් 10යි. කෝණයේ අංශක 30යි. එහෙනම් ළමයි දැන් මේ පාඩ කරලා තියෙන කොටසේ වර්ගඵලය නහන්නේ. එහෙනම් මේ කේන්ද්‍රීකණ්ඩයේ වර්ගඵලය හොයන්න පුළුවන් නේද? කියන්නේ මේ සමස්තය. සමස්තය. මේක දෙන්න පොඩ්ඩක් බලාගන්න මේ. මේ සමස්තය. පාඩ කරපු කොටසයි ත්‍රිකෝණය දෙකේම එකතුව ලෙස. කේන්ද්‍රීකණ්ඩයනේ. නම් කේන්ද්‍රීකණ්ඩයේ වර්ගඵලය ගමු. කේන්ද්‍රීකණ්ඩයේ වර්ගඵලය සමානයි සම්පූර්ණ වෘත්තයක වර්ගඵලයේ සූත්‍රය මොකද්ද? phi r වර්ගයනේ. phi r වර්ගයේ වතාවක් 360 මෙන්න මේ කෝණය කීයද? 30යි නේ. දරුවනේ phi වලට ආදේශ කරනවද? phi වලට මුකුත් ආදේශ කරලා නැහැ නේ උත්තරවල. බලමු මේ උත්තරේ එනවද කියලා ඉස්සෙල්ලාම බලමු. හරි? අපි හදලා බලමු. උත්තරේ එන්නත් පුළුවන් උත්තර පහ. උත්තර පහෙන් නැති වෙන්නත් පුළුවන්. ඔය තියෙන පහෙන් එකක්වත් එන්නේ නැති වෙන්නත් පුළුවන්. r කීයද? 10යි. 10 වර්ගනේ 360 30යි. 10 වර්ගේ 100යි. මේක සුළු කරාම බිංදුවට බිංදුව කැපෙනවා. ඊළඟ 3 වරක් 1යි 3 වරක් 12යි. දෙවරක් 6යි දෙවරක් 50යි. දෙවරක් 3යි දෙවරක් 25යි. කීය දෙන්නේ? 25යි 5 බෙදීම 3යි නේ. ඊළඟට ත්‍රිකෝණීය වර්ගඵලයනේ. ඔය ත්‍රිකෝණීය වර්ගඵලය හොයාගත්තා නම් කේන්ද්‍රීකණ්ඩයේ වර්ගඵලයෙන් ත්‍රිකෝණීය වර්ගඵලය අයින් කරොත් මේ කොළපාටි පාඩක කොටසේ වර්ගඵලය එනවනේ. ත්‍රිකෝණීය වර්ගඵලය. දැන් මේකටත් ගන්න වෙන්නේ ඕනම ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රය. මොකද්ද? භාගයේ වතාවක් දෙපැත්තේ තියෙන පාද දෙකේ ගුණිතය වතාවක් මේ මැද කෝණයේ sin නගේනේ. එහෙනම් දෙපැත්තේ තියෙන පාද දෙක ගුණ කරනවා ඔන්න. 10 වරක් 10යි. වැඩි කිරීම මෙන්න මේ කෝණේ sin නගේ. sin 30. 10 වරක් 10යි 100යි නේ. sin 30 භාගය. සුළු කරන්න. දෙවරක් 1යි දෙවරක් 50යි. දෙවරක් 1යි දෙවරක් 25යි. එහෙනම් ඒ වලගේ වෙන්නේ කීයද? 25යි. ඒකක මොන හරි දීලා තියනවද නැහැ නේ. right එහෙනම් පාඩ කරපු කොටසේ වර්ගඵලය නේද අහන්නේ. අඳුරු කළ කොටසේ වර්ගඵලය. අඳුරු කළ කොටසේ වර්ගඵලය කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය ඍණ ත්‍රිකෝණීය වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කිය දෙන්නේ 25යි 5 බෙදීම 3යි. ත්‍රිකෝණීය වර්ගඵලය 25යි. බලමු උත්තරයක් ඉතින්. උත්තරයක් නැදරුනේ. ඔයක උත්තරයක් ගන්න අපිට. මෙන්න මෙතනින් දාන්න. ඕල් එකක් දෙන්න වෙනවා. හරිනේ. ඔතනින් යන උත්තරයක් නෑ. ඔය උත්තර මහා එකක්වත් දෙන්නේ නෑ. ප්‍රශ්න අංක 11ට තිරස්ව මීටර 10ක් ගමන් කරන විට සිරස්ව මීටර 5ක් නැගීම සඳහා පියකට පෙළක් සෑදිය යුතු වේ. දරුවනේ
තිරස්ව මීටර 10ක් යනකොට සිරස්ව මීටර 5ක් ගිහිල්ලා ඉන්න ඕන. පියගැට පෙළක් සෑදිය යුතුයි. මේ සඳහා පළල සෙන්ටිමීටර් 10ක් සහ උස සෙන්ටිමීටර් 5ක් වන පියගැට පෙළ කීයක් සෑදිය යුතුද? දැන් මේ පියගැට පෙළේ උස කීයද? අපිට බලන්න උස තමයි වැදගත් වෙන්නේ. පළල වැදගත් වෙන්නේ නැහැ දරුවනේ. අපිට පියගැට පෙළ සංඛ්‍යාව තීරණය කරන්න වැදගත් වෙන්නේ මොනවාද? මේ එක පියගැට පෙළක උස කීයක්ද? උස සෙන්ටිමීටර් 5යි නේ. සෙන්ටිමීටර් 5යි නේ. ඔක්කොම දින්නේ නැහැ හරි. සෙන්ටිමීටර් 5යි. අපිට මේ පියගැට පෙළේ පළල ඕනේ නැහැ. මේ පියගැට පෙළේ පළල ඕනේ නැහැ දරුවනේ. මේ පළල ඕනේ නැහැ. පළල කීයද? සෙන්ටිමීටර් 10යි. එයා ඕනේ නැහැ. ඕනේ උස. මෙන්න මේ උස කීයද? මේ උස තමයි සෙන්ටිමීටර් 5. මෙන්න මෙයා තමයි ඕන වෙන්නේ. තොර දරුවනේ සම්පූර්ණ කොච්චරක් උසකට ඉන්න ඕනද? මීටර් 5ක් නේ. මීටර් 5ක් සෙන්ටිමීටර් කීයද? 500යි. බෙදනවා එක පඩියක උස 5න්. සෙන්ටිමීටර් කැපෙනවා 500 බෙදීම 5 100යි. පඩි කීයක් ඕනද? ඒකට පඩි නැත්නම් පියගැට කීයක් ඕනද? 100ක් ඕනේ. රෝමිලක්කම් 4 උත්තරේ. සරල දෙයක් අර මේ 10යි දින දෙන පටලවන්න. ඒක දින දෙන දරන්නේ පටලවන්න. අමතර කරුණු වශයෙන්. උස 2r සහ පතුලේ අරය r බෙදීම මූල 3. දැන් උස කීයද? 2r. පතුලේ අරය r බෙදීම මූල 3. වන සිලින්ඩරයක සහ අරය r වන ගෝලයක පරිමාතර වෙනස. දරුවනේ මේ වෙනස ගන්නවා මෙන්න මෙහෙම. දැන් ඕකේ තියෙන්නේ මෙයාගේ පරිමාවෙන් මෙයාගේ පරිමාව අඩු කරනවා කියලා කතාවක් නේ. ඔයගොල්ලෝ හදාගන්න දරුවනේ ගෝලයක පරිමාවෙන් තමයි සිලින්ඩරයක පරිමාව අඩු කරන්නේ. වරහන් ඇතුළේ ලියන්න ගෝලයක පරිමාවෙන් සිලින්ඩරයක පරිමාවේ වෙනස. නැත්නම් ගෝලයක පරිමාවෙන් සිලින්ඩරයක පරිමාව අඩු කිරීම. මෙහිදී සිදු කරයි. වරහන් ඇතුළේ ලියන්න ගෝලයක පරිමාවෙන් සිලින්ඩරයක පරිමාව අඩු කිරීම මෙහිදී සිදු කරයි. එතකොට ඒක තේරෙන්නේ. ගෝලයක පරිමාවෙන් සිලින්ඩරයක පරිමාව අඩු කිරීම මෙහිදී සිදු කරයි. එතන මේ හරිය මකනවා. සිලින්ඩරයේ පරිමාව දරුවනේ 5r වර්ගයේ h. 5 එහෙමම තියන්න අරේ කීයද? අන්න. r බෙදීම මූල 3. වර්ගය උස 2යි r නේ. මෙතන r වල වර්ගය. මේ මූල 3 වර්ගය. මූල 3 දෙවතාව මූල 3 වැඩි කරාම 3යි නේ. වැඩි කිරීම 2යි r. දරුවනේ එතකොට 2 ඉස්සරහට එනවා 2යි 5යි. r වර්ගය r වල ඝනයේ බෙදීම 3. ඊළඟ ගෝලයේ පරිමාව. ගෝලයේ පරිමාවේ සූත්‍රය 3න් 4යි 5r ඝනය. 3න් 4යි 5 එහෙමමයි. මේක එහෙමම තමයි නේ. දැන් එහෙනම් ගෝලයේ පරිමාවෙන් සිලින්ඩරයේ පරිමාව අඩු කරන්න. එතකොට උත්තරේ එන්නේ හරි. නැත්නම් උත්තර එකක්වත් එන්නේ නැහැ. එහෙනම් 3න් 4යි 5r ඝනයෙන් අඩු කරන්න 2යි 5r ඝනය බෙදන්න 3ෙන්. 3 පොදුයි නේ. එතකොට මේ ඔක්කොම මේ 5r ඝනය පොදුයි. 4ෙන් 2ක් කියන්න 2යි 5r ඝනය. අන්න පිළිතුරු අංක කීයද?
රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3 12ට එන්නේ. ප්‍රශ්න අංක 13 කියනවා L දිගටි ඒකාකාර දණ්ඩක බල W වේ. එතකොට බර ක්‍රියාත්මක වෙන්නේ දණ්ඩේ මැද ලක්ෂයෙන් පල්ලෙහාට. එතකොට මේ දිග සම්පූර්ණ දිග L නේද? එතකොට මැද නම් L බෙදීම 2යි නේ. මේ දිග L බෙදීම 2යි. සම්පූර්ණ දිගෙන් භාගයක්. පහත රූපයේ පරිදි සමතුලිතව ඇති විට පහත දී ඇති සමීකරණ සලකන්න. A B C කියලා දීලා තියෙනවා. ඉහත සමීකරණ වලින් නිවැරදි ප්‍රකාශය. දැන් බලමු දරුවනේ කැපිටල් A. දරුවනේ දැන් මේක සමතුලිතයි නේ. සමතුලිතයි නම් අපිට ගන්න පුළුවන් දරුවනේ මේ පද්ධතියටම මේ කැපිටල් A ට අදාළව මම ගන්න හරි. සමතුලිත නිසා පද්ධතියම කියන්නේ චලනයක් වෙන්නේ නැහැ. කිසිම චලනයක් වෙන්නේ නැහැ සමතුලිතයි. එතකොට ඉහළට බල සමාන කරන්න පුළුවන් දරුවනේ පල්ලෙහාට බල. ඉහළට තියෙන බල මොනවාද? ඉහළට තියෙන බල ටිකක් ඉහළට. මේ බානේ ඉහළට උඩ R1. ඊළඟට තව කවුද ඉන්නේ? R2. එහෙනම් මේ දෙන්නගේ ප්‍රතික්‍රියා ක්‍රියාත්මක වෙනවා. ඊළඟට පහළට තියෙන්නේ W නේ. ඕක නේද දරුවනේ කැපිටල් A වල තියෙන්නේ. එහෙනම් කැපිටල් A නිවැරදි. කැපිටල් A නිවැරදි. ඊළඟට ඊළඟ දරුවනේ කරලා තියෙන්නේ මෙන්න මෙහෙම වැඩ. ඒ තමයි මේ P ලක්ෂය වටා ගූර්ණයක් කරන් තියෙන්නේ. P ලක්ෂය වටා ගූර්ණයක් කරන් තියෙන්නේ. තේරුණාද? බැලූ බැලමට මේක අරන් තියෙන දරුවනේ P ලක්ෂය වටා වාමාවර්ත ගූර්ණයක්. වාමාවර්ත ගූර්ණයක් අරන් තියෙන්නේ. දරුවනේ එතකොට මෙන්න මෙහෙමයි. ගූර්ණයක් ගන්නකොට බල ගූර්ණය කියන්නේ මොකක්ද සමීකරණය? බල ගූර්ණය කියන්නේ යොදන බලය වැඩි කිරීම භ්‍රමණය ගන්න ලක්ෂයෙන් සිට බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුරට. එතකොට P ලක්ෂය වටා වාමාවර්තව ගන්න. එතකොට මේ වාමාවර්තව තියෙන බලයන් දරුවනේ ධන. වාමාවර්ත දිශාවට තියෙන බලයන් ධන. ඒ පැත්තට විරුද්ධව තියෙන බලයන් ඍණ. දැන් පටන් ගමු දරුවනේ. දැන් P ලක්ෂය වටා ගූර්ණයක් ගන්නකොට කැපිටල් P ට සම්බන්ධ බලයක් තියෙනවනේ මේ අභිලම්බ ප්‍රතික්‍රියාව R1. එයා ගන්න නැහැ. තේරුණාද? ගන්නේ අනිත් අය. මේ W සහ R2. යම් ලක්ෂයකට ඍජුවම සම්බන්ධයි නම් බලයක් හෝ බලයක ක්‍රියා රේඛාවක් ගූර්ණය සඳහා ගන්න නැහැ. තේරුණානේ? බල ගූර්ණය සඳහා ගන්නෙ නැහැ. එහෙනම් දරුවනේ W මේ බලන්න මේ. එයා ඉන්නේ පල්ලෙහාට. එයා ඉන්නේ පල්ලෙහාට. හැබැයි P වටා ගන්න ඕනේ කොහොමද? වාමාවර්තව. මේ මෙයා ඉන්නේ පල්ලෙහාට. බල ගූර්ණයකට වාමාවර්ත. එතකොට මේ හම්බෙන්නේ මූණට මූණ නේද? අන්න මූණට මූණ හම්බ වෙනවා කියන්නේ මේ W කියන මම සලකන පැත්තට විරුද්ධ පැත්තට. එහෙනම් W දරුවනේ ඍණ. ඔන්න බලය ඍණ. එහෙනම් මේ බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර කීයද මෙන්න මෙතන ඉඳන්? තියෙන ලම්බක දුර කීයද? ලම්බක දුර L බෙදීම 2යි. අන්න එකක් හරි. ඊළඟට හොඳට බලන්න. මෙයා ඉන්නේ මෙහෙම උඩට. මේ R2 තියෙන උඩට. දැන් මම ගන්නේ වාමාවර්තව මේ. මම යන පැත්තට නේද මෙයාත් යන්නේ? මම යන පැත්තට නේද යන්නේ? එහෙනම් R2 බලය ධන. කොච්චර දුරක් තියෙනවද මේ බලයේ ක්‍රියාරේඛාව ලම්බක දුර මෙතන ඉඳන්? මේ ක්‍රියාරේඛාව ලම්බක දුර කීයද? L නේද? දරුවනේ බිඳුවර සමාන කරන්නේ සමතුලිත හින්දා. බල ගූර්ණයේ එන ඒ ඓක්‍ය බිඳුවර සමාන කරන්නේ පද්ධතිය සමතුලිත නිසා. පද්ධතිය සමතුලිත නිසා යම් ලක්ෂයක් වටා බල ගූර්ණවල BG ඓක්‍ය බල ගූර්ණවල BG ඓක්‍ය
බිඳුවට සමාන විය යුතුයි. නැත්නම් ශූන්‍යයට සමාන විය යුතුයි. තේරුණානේ? එහෙනම් බලන්න ඕක තියනවා නේද B වල? කැපිටල් B වල තියෙන ඔක චූටි වෙනස්කමක් කරලා. ඒ කියන්නේ මේ R2L ඉස්සරහට ලියලා ඍණ WL බෙදීම දෙක පිටිපස්සෙන් ලියලා. අපි ඒක එහෙම කරමු. R2L ඉස්සරහින් ලියමු. ඍණ WL බෙදීම දෙක පිටිපස්සෙන් ලියමු. සමානයි බිඳුව. ඕකනේ තියෙන B වල. එහෙනම් B නිවැරදි. B හරි. බලන්න C. දරුවනේ C වල අරන් තියෙන මේක මට හිතෙන්නේ මෙතනින් අරන් තියෙන්නේ. මෙන්න මේ ගුරුත්ව කේන්ද්‍රය අරන් තියෙන්නේ. මම මෙයාව නම් කරනවා R කියලා. අන්න R ලක්ෂ්‍ය වට තමයි අරන් තියෙන්නේ. තමයි R ලක්ෂ්‍ය වට දැන් අපි ගන්න දිශාව මොකද්ද? එක්ක වාමාවර්ත එක්ක දක්ෂිනාවර්ත. හරි මම ඉස්සෙල්ලාම ගන්නවා වාමාවර්ත. कैपिटल R लक्ष्य वटा वामावर्त බලපූර්ණය ගැනීමෙන් හොඳට බලන් ඉන්න දැන් R වටා ගන්නේ වාමාවර්ත. ඒතර වාමාවර්ත දිශාවට තියෙන බලය දාන්න. දැන් R ට සම්බන්ධයිනේ ඍජුවම මේ බර එයා ගන්න නැහැ බලපූර්ණයට. දැන් බලන්න R2 පටලවා ගන්න බා මේ R කියන්නේ මේ ලක්ෂ්‍ය R1 R2 කියන ප්‍රතික්‍රියා අභිලම්බ ප්‍රතික්‍රියා. දරුවනේ දැන් බලන්න මෙයා උඩ ඉන්නේ හරි මෙහෙම. මම ගන්නේ වාමාවර්ත. එතකොට මේ මම යන පැත්තට නේද ඉන්නේ? මම යන පැත්තට නේද ඉන්නේ? එහෙනම් R2 වල අගය බලය ධන මම යන පැත්තටමයි. කොච්චරද ලම්බක දුර? භ්‍රමණ ලක්ෂයේ ඉඳන් බලය ක්‍රියා රේඛාවට. L බෙදීම දෙක. ඊළඟට මේ R1 ඉන්නේ මෙහෙම උඩටනේ. දැන් මම යන්නේ වාමාවර්තනේ. එතන එහෙම කරකලා යනවා බලන්න. මූණට මුණ නේද හම්බෙන්නේ. එහෙනම් මම යන පැත්තට විරුද්ධව. එහෙනම් දරුවනේ R1 ඍණ කොච්චර දුරකින්ද? භ්‍රමණාක්ෂේ නම් බලය ක්‍රියා රේඛාවට. L බෙදීම දෙක. දැන් ඕක නෙමෙයිනේ දරුවනේ තියෙන්නේ. ඕක නෙමෙයිනේ නේ ඔතන තියෙන්නේ. ඔකේ තියෙන්නේ R1 කෝ බෙදීම දෙක. ඒව නෑනේ දරුවනේ. දැන් දරුවනේ මේ දක්ෂිනාවර්තව ගත්තත් දැන් දක්ෂිනාවර්ත බලපූර්ණයක් ගත්තත් වෙන්න දරුවනේ ඕක අනිත් පැත්ත. ඒ කියන්නේ දැන් ඔන්න බලන්න දරුවනේ මම දක්ෂිනාවර්තව ගන්නවා. මේ පැත්තට දක්ෂිනාවර්තව ගන්නකොට දැන් R1 උඩට ඉන්නේ මේ එතකොට මම මෙහෙම යනකොට කලින් R1 ඍණ වුණානේ දැන් R1 ධන වෙනවා දක්ෂිනාවර්තව ගත්තම දුර කීයද L බෙදීම දෙකයි නේ කලින් දරුවනේ R2 ධන වුණානේ වාමාවර්තව ගත්තේ දැන් දක්ෂිනාවර්තව ගන්නකොට එයා ඍණ වුණා යොදන බලය වැඩි කිරීම ලම්බක දුර. ඉතින් මේ කිසි දෙයක් උතන නෑ දරුවනේ C වල. C වැරදි. C වැරදි. A සහ B විතරයි වැරදි. පිළිතුරු අංක රෝමි ඉලක්කම් 4. පිළිතුරු රෝමි ඉලක්කම් 4. හරිනවයි. ප්‍රශ්න අංක 14. භ්‍රමණ චලිතයේ ගානක් තියෙනවා. මකනවා. ආරම්භයෙන් නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කළ භ්‍රමණ තැටියක්
භ්‍රමණ සැටියක් ආරම්භයේ නිශ්චලතාවය. දරුවනේ එතකොට මේ ආරම්භය ගන්නෝනේ ආරම්භක කෝණික ප්‍රවේගය. ඔමෙගා නෝට් කියන්නේ ආරම්භක කෝණික ප්‍රවේගය. ආරම්භක කෝණික ප්‍රවේගය. යා නිශ්චල කියන්නේ බිඳුවයි. ඒකේ මොකක්ද දරුවනේ? තප්පරයට රේඩියන්. තප්පර 20ක කාලයකදී කාලය කොච්චරද? තප්පර 20යි. 600යි rpm වේගයක් ලබා ගනි. ඔය දරුවනේ වේගය නෙමෙයි ඔය දින තියෙන භ්‍රමණ ශීඝ්‍රතාවය. 600යි rpm. f කියන්නේ භ්‍රමණ ශීඝ්‍රතාවය. දැන් ඕකට අදාළව ළමයි අපි හොයාගන්න ඕනේ කෝණික ප්‍රවේගය. මේ rpm කියන්නේ revolution per minute. ඒ කියන්නේ දරුවනේ මේ මිනිත්තුවකට කරගෙන වට ගන්න. මිනිත්තුවට වට. දැන් අපි මේක හොයන්න ඕන දරුවනේ ඔමේගා වලගේ කෝණික ප්‍රවේගය. දැන් එනවා අපි හොයමු අවසන් කෝණික ප්‍රවේගය. ඔමේගා 1 සමානයි 2π. මෙන්න මේ සමීකරණය මතක තියාගන්න ඔමේගා සමානයි 2π. ඔමේගා 1 කියන දරුවනේ දැන් මේක තමයි සමීකරණය. මම දන්නවා ඔමේගා 1. ඔමේගා 1 කියන්නේ අවසන් කෝණික ප්‍රවේගය. දෙකයි පයිය. පයි වලගේ දන්නවනේ 3.14 නැත්නම් 7.22. ළමයි එතකොට දෙක ලියනවා පයි වලගේ මම හිතන්නේ එහෙමම තියන්නේ. දැන් f කියන්නේ භ්‍රමණ ශීඝ්‍රතාවයනේ. භ්‍රමණ ශීඝ්‍රතාව කියන දරුවනේ ඒක කාලයකදී කරගෙන වට ගන්න. ඒ කියන්නේ මිනිත්තුවකදී කරගෙන වට ගන්න. නැත්නම් තප්පරයකදී කරගෙන වට ගන්න. නැත්නම් පැයකදී කරගෙන වට ගන්න. දැන් මේක දීලා තියෙන්නේ මිනිත්තුවකදී කරගෙන වට ගන්නනේ. හැබැයි දරුවනේ ඔයගොල්ලන්ට පේනවා මේ ඒකකය මේ තප්පර වලින්නේ අරන් තියෙන්නේ කෝණික ප්‍රවේගය. එහෙනම් දරුවනේ මේ වට කරන තප්පරයට හදා ගන්න ඕනේ. මේ මිනිත්තුවට කරගෙන වට ගන්න. මිනිත්තුවට වට 600ක් කරගෙනවනේ. එහෙනම් තප්පරයට කොච්චරක් කරගෙනවද? දරුවනේ මිනිත්තුවට තප්පර කීයද? 60යිනේ. 60ෙන් බෙදන්න. ඔන්න තප්පරයට කරගෙන වට ගන්න යනවා. එහෙනම් 60 ව 1යි 60 ව 10යි 10 වරක් දෙක 20යි පයි මොකක්ද ඒකකේ? RADS ඍණ එක. තප්පරයට වට. තප්පරයට රේඩිය. 20ක් වෙනවා. තේරුණාද? දැන් අහන්න මොකක්ද ඉස්සෙල්ලාම? භ්‍රමණ තටියේ කෝණික තෝරණය සහ කෝණික විස්ථාපනය. කෝණික විස්ථාපනය. right දරුවනේ කෝණික තෝරණය අහන්නේ. කෝණික තෝරණය කියන්නේ ඇල්ෆා. මේ ඇල්ෆා තමයි අහන්නේ. දරුවනේ රේඛීය කර්ම සමීකරණයක් තියෙනවානේ v සමානයි u ධන at. අන්න ඕකම භ්‍රමණ චලිතයට හදා ගන්නවා. v කියන්නේ මොකක්ද දරුවනේ? අවසන් ප්‍රවේගයනේ රේඛීය චලිතය. u කියන්නේ ආරම්භක ප්‍රවේගය. a කියන්නේ තෝරණය, t කියන්නේ කාලය. එතකොට v වෙනුවට ගන්නකොට දරුවනේ අවසන් කෝණික ප්‍රවේගය. එහෙනම් ඔමේගා 1. u කියන්නේ දැන් මේ රේඛීය චලිතයේ ආරම්භක ප්‍රවේගයනේ. එහෙනම් ගන්නවා ආරම්භක කෝණික ප්‍රවේගය ඔමේගා නෝට්. දන්න a කියන්නේ තෝරණයනේ. දැන් ගන්න කෝණික තෝරණය. කාලය වෙනස් වෙන්නේ නැහැ දරුවනේ. කාලය කියන්නේ මූලික භෞතික රාශිය. මෙන්න මේ සමීකරණයට දාලා ඇල්ෆා වල අගය ගන්න පුළුවන්. ඔමේගා 1 කීයද? 20යි. ඔමේගා නෝට් කීයද? 0යි. ඇල්ෆා දන්නේ නැහැ. කාලය කොච්චරද? තප්පර 20ක්. එහෙනම් 20යි පයි සමානයි 20යි ඇල්ෆා. ඇල්ෆා වල අගය නේ හොයන්න ඕනේ. 20ෙන් බෙදන්න 20ෙන් බෙදන්න. 20ට 20 කැපෙනවා. 20ට 20 කැපෙනවා. මොකක්ද ඒකකේ? 5. දරුවනේ ඇල්ෆා වල ඒකකය මොකක්ද? දැන් රේඛීය චලිතයෙන් දරුවනේ ප්‍රවේගයේ ms ඍණ එකනේ. ත්වරණ ඒකකයේ ms ඍණ 2 වගේ. මෙයාගේ RADS ඍණ එකනේ ආවේ කෝණික ප්‍රවේගය. කෝණික ත්වරණය වෙන්නේ RADS ඍණ 2. ඔන්න ඇල්ෆා වල අගය. දැන් බලන්න 5 රෝම ඉලක්කම් 3 තියෙනවා. රෝම ඉලක්කම් 5 තියෙනවා ඔන්න.
එහෙනම් අනිත් එකක් හොයන්න ඕන නේද? කෝණික විස්ථාපනය. දරුවනේ කෝණික විස්ථාපනය. කෝණික විස්ථාපනය කියන්නේ දරුවනේ මේ භ්‍රමණ චලිතයේදී ගමන් කළ ප්‍රමාණය. ගමන් කළ දුර ප්‍රමාණය. හරි රේඩියන් වලින් තමයි වයින්නේ. ඒක හොයන සමීකරණය තමයි දරුවනේ දැන් ඔයගොල්ලෝ රේඛීය දර්ශනය මෙන්න මේ සමීකරණය දීපා. S සමානයි u ධන v බෙදීම 2t. මතකද? S කියන්නේ මොකද්ද? සිදුවෙච්ච විස්ථාපනය. u කියන්නේ ආරම්භක ප්‍රවේගය. v කියන්නේ අවසාන ප්‍රවේගය. t කියන්නේ කාලය. එහෙනම් S වෙනුවට දැන් දාන්න දරුවනේ මේ තියෙන θ. θ කියන්නේ මොකද්ද? කෝණික විස්ථාපනය. θ කියන්නේ කෝණික විස්ථාපනය. එහෙනම් θ සමානයි u වෙනුවට කීයද දාන්නේ? ඔමේගා නෝට්. v වෙනුවට ඔමේගා 1. බෙදීම 2යි. කාලය වෙනස් වෙන්නේ නැහැ. කාලය කියන්නේ මූලික භෞතික රාශිය. යාග සංකේතය වෙනස් වෙන්නේ නැහැ. ඕකෙන් දරුවනේ θ හොයමු ඉස්සෙල්ලා. ඔමේගා නෝට් කීයද? ඔමේගා නෝට් බිඳුවයිනේ. ඔමේගා 1 කීයද? 20යි නේ. බෙදීම 2යි. කාලය කීයද? තප්පර 20යි. එහෙනම් සුළු කරාම දෙවරක් 1යි දෙවරක් 10යි. 20 වැඩි කිරීම 10 කීයද එන්නේ? 200යි 5. දරුවනේ මේක දීලා තියෙන්නේ රේඩියන් වලින්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඒ උත්තරවල දීලා තියෙන දරුවනේ ඔය දීලා තියෙන දරුවනේ වට වලින්. වට. එහෙනම් වට ගණන හොයන්නත් ඕනේ. වට ගණන හොයන්න දරුවනේ අපිට වට ගණන හොයන්න පුළුවන් සමීකරණයක් තියෙනවා. ඒ තමයි කොහෙන්ද ලියන්නේ? මෙතනින් ලියන්න. මෙතන. ඒ තමයි වට ගණන සමානයි කෝණික විස්ථාපනය. කෝණික විස්ථාපනය බෙදීම එක වටයක් රේඩියන් වලින්. දැන් මේ පාඩමේ සමීකරණ තියෙනවා සාමාන්‍යයෙන් 15ක් 20ක් වගේ තියෙනවා. අන්න ඒ ටික බලාගත්තාම ලොකු දෙයක් කරන්න පුළුවන්. එක වටයක් රේඩියන් වලින්. සංකේත වලින් ගත්තොත් දරුවනේ වට ගණන සංකේතේ n අකුර. කෝණික විස්ථාපනය θ. එක වටයක් රේඩියන් වලින් කීයද දරුවනේ? එක වටයක් සම්පූර්ණ වටයක් රේඩියන් වලින් 2.5. අන්න ඒක මතක තියාගන්න. එහෙනම් n සමානයි θ බෙදීම 2.5. සමීකරණය. ඔන්න ඕකට දාන්න තියෙන්නේ. θ වලගේ කීයද ආවේ? 200යි 5 නේ. දැන් එක වටයක් රේඩියන් වලින් කීයද? 2.5. දෙකට දෙක කැපෙනවා. 200 බෙදීම 2 උත්තරේ වට කීයද? එහෙනම් මේ තප්පර 20ක කාලය තුලදී වට 100ක් කරකිනවා. එහෙනම් භ්‍රමණ වට 100යි. එහෙනම් උත්තරේ කීයද වෙන්නේ? 5RADS වෙන දෙක සහ වට 100 භ්‍රමණ වට 100 රෝම ඉලක්කම් 5. පිළිතුර රෝම ඉලක්කම් 5. මේ පාඩම දරුවනේ මේ පාඩම ගැන දැනගන්න නම් අනිවාර්යයෙන් මේ පාඩමේ සමීකරණ ටික බව අඩුම ගානේ දැනගෙන ඉන්න ඕනේ. සමීකරණ ටික දැනගත්තා නම් ලොකු දෙයක් කරන්න පුළුවන් මේ පාඩමේ. සමීකරණ කටපාඩමින් තියෙන්න ඕනේ. තේරුණානේ? ප්‍රශ්නාංක 15. අවස්ථිති ගූර්ණයේ SI ඒකකය. දරුවනේ අවස්ථිති ගූර්ණය කියන්නේ ඒක භ්‍රමණ චලිතය තමයි තියෙන්නේ මේ. තමයි ස්කන්ධ ව්‍යාප්ත වෙලා තියෙන විදිය තමයි අවස්ථිති ගූර්ණයෙන් පෙන්වන්නේ. එතකොට දැන් මකනවා අවස්ථිති ගූර්ණය දරුවනේ මේ අගයන් මේ වස්තුවෙන් වස්තුවට වෙනස් වෙනවා. අවස්ථිති ගූර්ණයේ අගය. මේක එතකොට 15 නේ. එතකොට අපි ගත්තොත් අවස්ථිති ගූර්ණයේ එන්නේ සංකේතයේ I මේ
ස්කන්ධය වැඩි කිරීම භ්‍රමණාක්ෂයේ සිට මේ ස්කන්ධ ව්‍යාප්ත වෙලා තියෙන ඒ දුරේ වර්ගය කොහොමද ගන්න ඕනේ? ඒ කියන්නේ m r වල වර්ගය. ඒතකොට දරුවනේ m මොනයින් තමයි ඉන්නේ? ස්කන්ධය කිලෝග්‍රෑම් වල ඉන්නේ. දුරමයි ඉන්නේ මීටර වල. ඒතකොට මීටර වර්ග වෙනවා. ඔන්න ඒකකය. වර්ග මීටර කිලෝග්‍රෑම් kgm වර්ගය. පිළිතුරු අංක කීයද? රෝම ඉලක්කම් 4. ඒ ඉස්සරහින් සාමාන්‍යයෙන් නියත එනවා එක එක නියත 3න් 2 3න් 1 12න් 1 ඒ වස්තුවෙන් වස්තුවට දරුවනේ අවස්ථි පූර්ණයාගයන් වෙනස් වෙනවා. ගත්තොත් මෙන්න මෙහෙම භ්‍රමණාක්ෂයේ ඉඳන් මෙහෙම ගත්තොත් වස්තුවක් තියෙනවා නම් මෙයයි. ඔන්න මේ තියෙන ස්කන්ධය වැඩි කිරීම දුරේ වර්ගය. මේ තමයි භ්‍රමණාක්ෂය. භ්‍රමණාක්ෂයෙන් ඉඳන් තමයි මේ ගන්නෙ. ස්කන්ධ ව්‍යාප්තිය. 16 සමාන ප්‍රතිරෝධ n සංඛ්‍යාවක් ශ්‍රේණිගතව සම්බන්ධව ඇති විට සමග ප්‍රතිරෝධය R වේ. මෙම ප්‍රතිරෝධ සියල්ල සමාන්තරගතව සම්බන්ධ කළ විට සමග ප්‍රතිරෝධය. දරුවනේ ශ්‍රේණිගතව සම්බන්ධ කරාම එක සමාන ප්‍රතිරෝධ n සංඛ්‍යාවක්. ඒ කියන්නේ අපිට ඕන ඉලක්කමක් ගන්න පුළුවන් එක සමාන. එතකොට මෙයාගේ සමග ප්‍රතිරෝධය වෙන්නේ දරුවනේ එක ප්‍රතිරෝධයක අගය වැඩි කිරීම ප්‍රතිරෝධ ගණන. R කියන්නේ මොකද්ද? එක ප්‍රතිරෝධයක අගය. n කියන්නේ ප්‍රතිරෝධ ගණන. දැන් හිතන්නකෝ ඕම් දෙකේ ප්‍රතිරෝධ 60ක් ශ්‍රේණිගතව සම්බන්ධ කරා කියලා. එහෙනම් යාගේ සමග ප්‍රතිරෝධය වෙන්නේ කීයද? දෙවරක් 60. කීයද? 120යි. R කියන්නේ සමග ප්‍රතිරෝධය. මේ සමීකරණ මතක තියාගන්න. ඊට පස්සේ කියන්නේ ඔය ප්‍රතිරෝධම සමාන්තරගතව සම්බන්ධ කරනවා. කොහොම සමග ප්‍රතිරෝධය එන්නේ කියලා. එක සමාන ප්‍රතිරෝධ සමාන්තරගතව සම්බන්ධ කරනවා. දරුවනේ එතකොට සමග ප්‍රතිරෝධය කියන්නේ එක ප්‍රතිරෝධයක අගේ බෙදීම ප්‍රතිරෝධ ගන්න. ඔන්න. එහෙනම් පිළිතුරු අංක කීයද? 16ට. රෝම ඉලක්කම් 1. මේ සමාන්තරගතව. වෙරණ වාක්‍යයක් දාන්න. තමයි 17 සන්නායක වර්ගයක විද්‍යුත් ප්‍රතිරෝධකතාවය කියන්නේ රෝ උෂ්ණත්වය සමග විචලනය වන ආකාරය පහත ABC ප්‍රස්ථාරය මගින් දක්වා ඇත. මේ ABC මගින් නිරූපණය වන්නේ මොකක්ද? ළමයි දැන් මෙන්න මෙහෙමයි. ප්‍රතිරෝධකතාවය
මේ හරි මකනවා ප්‍රතිරෝධකතාවය තමයි රෝ වලින් කියන්නේ. දරුවනේ ප්‍රතිරෝධකතාවය සහ ප්‍රතිරෝධය අතර සම්බන්ධයෙන් තියෙන සමීකරණය තමයි R සමානයි රෝ L බෙදීම A. R කියන්නේ මොකද්ද? විද්‍යුත් ප්‍රතිරෝධය. රෝ කියන්නේ විද්‍යුත් ප්‍රතිරෝධකතාවය. L කියන්නේ දිග සන්නායකය. සන්නායකය නැත්නම් කම්බියේ දිග. කැපිටල් A කියන්නේ සන්නායකයේ හරස්කට වර්ගඵලය. සන්නායකයේ හරස්කඩ වර්ගඵලය. ඒකත් බලමු. R මයින් මොනයින්ද? ඕම් වලින්. මෙයාමයින් ඕම් මීටර වලින්. දිගමයින් මීටර වලින්. හරස්කඩ වර්ගඵලය වෙන්නේ වර්ග මීටර වලින්. ඒ කියන්නේ සන්නායකයක් ගත්තොත් මෙන්න මෙහෙමනේ. මේ තියෙන්නේ. මෙයාගේ දිග තමයි L. හරස්කඩ වර්ගඵලය තමයි A. දෙකලවර ප්‍රතිරෝධය තමයි R. දරුවනේ පොඩක් අහගන්න. A සහ L. A සහ L නියතව පවත්වා ගන්න පිට. කියන්නේ ඒ නගයන් වෙනස් වෙන්නේ නැහැ කියලා හිතුවොත්. පවත්වා ගන්න දරුවනේ දැන් මේ දෙන නියත. එතකොට R සමානයි ρ L බෙදීම A. මේ දෙන නියත. මේ දෙන නියත වුණාම දරුවනේ R සහ ρ අතර තියෙන මොන සම්බන්ධයක්ද? අනුලෝම සම්බන්ධයක්. තේරුණාද? දෙන්න අතර තියෙන මොන සම්බන්ධ? අනුලෝම. ඒ කියන්නේ මේ දෙන්න අතර තියෙන අනුලෝම සම්බන්ධය. ඒ කියන්නේ ρ ගැන කතා කරොත් දරුවනේ A කියන්නේ ප්‍රතිරෝධය ගැනම තමයි. තේරුණානේ? ප්‍රතිරෝධකතාවය ගැන කතා කරත් එකයි ප්‍රතිරෝධය ගැන කතා කරත් එකයි. තේරුණාද? හරි එහෙනම් ඒක මතක තියාගන්න. එතකොට දරුවනේ ඔයගොල්ලෝ හැමෝම දන්නවා ප්‍රතිරෝධය ගැන හිතන්නකො. ඒ තමයි උෂ්ණත්වය වැඩි වන විට සන්නායකයක ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධකතාවයත් වැඩි වෙනවා. මොකද ප්‍රතිරෝධයයි මේ අතර තියෙන අනුලෝම සම්බන්ධයක්නේ. උෂ්ණත්වය වැඩි වන විට මොකද වෙන්න ඕනේ? සන්නායකයක ප්‍රතිරෝධය වැඩි වෙන්න ඕනේ. හැබැයි දරුවනේ අර්ධ සන්නායක සිලිකන් ජර්මේනියම් වගේ ඕක අනිත් පැත්ත. උෂ්ණත්වය වැඩි වෙන්න ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධකතාවය අඩු වෙනවා. හරිනේ? ප්‍රතිරෝධය අඩු වෙනවා කියන්නේ ප්‍රතිරෝධකතාවයත් අඩු වෙනවා. දෙන්න අතර තියෙන අනුලෝම සම්බන්ධයක්නේ. එහෙනම් මේ මොකද ඒ කියන්නේ? අර්ධ සන්නායක semiconductor. අර්ධ සන්නායක ඉගෙනීම අපේ සිලබස් එකේ නැහැ. ET වල නම් තියෙනවා. right. ඊළඟට දරුවනේ මේ B වලින් පෙන්නන්නේ. B වලින් පෙන්නන දරුවනේ සාමාන්‍ය සන්නායක මේ උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධකතාවයත් වැඩි වෙනවා. දරුවනේ දැන් මෙතන බිඳුවනේ. හරි කාලයේ බිඳුව නම් සෙල්සියස් බිඳුව හෝ කෙල්වින් බිඳුව නම් දරුවනේ හරි කෙල්වින් බිඳුව කියලා හිතන්නකො. යම් කිසි ප්‍රතිරෝධයක් තියෙනවා. යම් කිසි ප්‍රතිරෝධකතාවයක් තියෙනවා. තේරුණානේ? ඒකෙන් තමයි මේ ඉන්න දරුවනේ මොකද්ද? ලෝහමය සන්නායක. දරුවනේ මෙතන පොඩි අවුලක් තියෙනවා. ඒ තමයි දැන් සාමාන්‍යයෙන් උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධකතාවය වැඩි වෙනවා. සන්නායකවල අර්ධ සන්නායක ලෝකෙ අනිත් පැත්තනේ. ළමයි එතකොට උෂ්ණත්වය අඩු වෙනකොට මම මේ දෙන්න ගැන කියන්නේ B සහ C උෂ්ණත්වය අඩු වෙනකොට දරුවනේ ඒකම ප්‍රතිරෝධය නැත්නම් ප්‍රතිරෝධකතාවයත් අඩු වෙන්න ඕනේ. හැබැයි දරුවනේ උෂ්ණත්වය අඩු කිරීමේදී එකපාරම ප්‍රතිරෝධය නැත්නම් ප්‍රතිරෝධකතාවය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. මේ දැක්කද? සම්පූර්ණයෙන්ම නැති වෙනවා. අන්න මේ જાතියේ සංසිද්ධියට කියනවා සුපිරි සන්නායකතාවය. ඒ සුපිරි සන්නායකතාව තියෙන ලෝහමය
සන්නායක වලට කියනවා සුපිරි සන්නායක. එහෙනම් මේගොල්ලෝ සුපිරි සන්නායක. සුපිරි සන්නායක කියන මොකක්ද දරුවනේ? උෂ්ණත්වය අඩු කිරීමේදී පහත් උෂ්ණත්වයකදී ද්‍රව්‍යයක ප්‍රතිරෝධය නැත්නම් ප්‍රතිරෝධකතාවය සම්පූර්ණයෙන්ම නැතිවීමේ සංසිද්ධිය. ඊයෝනේ උෂ්ණත්වය අඩු කිරීමේදී ද්‍රව්‍යයක ප්‍රතිරෝධකතාව නැත්නම් ප්‍රතිරෝධය සම්පූර්ණයෙන්ම නැතිවීමේ සංසිද්ධිය සුපිරි සන්නායකතාව ලෙස හඳුන්වයි. දැන් දරුවනේ මේ සුපිරි සන්නායක බවට පත් වෙන මේ උෂ්ණත්වය තියෙනවානේ. දැන් මෙතනින් එහාට දරුවනේ ප්‍රතිරෝධය නැත්නම් ප්‍රතිරෝධතාවය බිඳුවයි. එතකොට දරුවනේ මේ සුපිරි සන්නායක බවට පත් වෙන උෂ්ණත්වයට කියනවා අවදි උෂ්ණත්වය කියලා. මොකද්ද? සුපිරි සන්නායක බවට පත් වෙන උෂ්ණත්වයට කියනවා අවදි උෂ්ණත්වය කියලා. දැන් මෙන්න මෙතන මාර්ක් කරගන්න. මොකද්ද මේක කියන නම? අවදි උෂ්ණත්වය. අරනේ සුපිරි සන්නායක ද්‍රව්‍ය කිහිපයක් තියෙනවා. ඒගොල්ලෝගේ අවදි උෂ්ණත්වය වෙනස්. හරි? දැන් සුපිරි සන්නායක වල උදාහරණ ගන්න පුළුවන්. රසදිය. අන්න යාගේ අවදි උෂ්ණත්වය වෙන්නේ දරුවනේ කෙල්වින් 4.15යි. 4.15ක තමයි දරුවනේ සුපිරි සන්නායක බවට පත් වෙන්නේ. ඊළඟට ඇලුමිනියම්. ඇලුමිනියම් වල දරුවනේ අවදි උෂ්ණත්වය 1.19. ඊළඟ lead වල දරුවනේ 7.18යි. තව කෙනෙක් ඉන්නවා නියෝබියම්. NB සංකේතය. නියෝබියම් 9.46. lead වල සංකේතය Pb. නියෝබියම් NB එයාගේ දරුවනේ 9.46 කෙල්වින්. එහෙනම් A අර්ධ සන්නායක, B ලෝහමය සන්නායක, C සුපිරි සන්නායක. අර්ධ සන්නායක මතක තියාගන්න දරුවනේ උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධකතාව නැත්නම් ප්‍රතිරෝධය අඩු වෙනවා. එහෙනම් පිළිතුර වෙන්නේ කීයද? ක්‍රෝමිලක්කම් දෙකනේ. ක්‍රෝමිලක්කම් දෙක. ළමයි ගියත් එකනේ. හරි කමක් නැහැ. එහෙනම් දරුවනේ අද අවසාන අපේ ලබන සතිය හම්බෙමු. එහෙනම් ඉවරයි. යන්න යන දරුවනේ. ආයිබෝන්.